ආයු බොහෝ වේවා. මේ කාලේ හදාගෙන ආපු අභ්‍යාස ටික සාකච්ඡා කරන්න ටියුට් අංක 38. ටියුට් අංක 38 අභ්‍යාස ටික සාකච්ඡා කරන්නටයි හදන්නේ. අද පොඩ්ඩක් ස්පීඩ්ම කරගෙන යනවා. ඔයාලත් ස්පීඩ්ම කරගෙන ඉන්න ඕනේ. දැන් සමහර අය කියනවා පන්ති යන සුපර්. හැබැයි ටිකක් ස්පීඩ් යනවා වගේ කියලා. මම උගන්නන වෙලාවට කවදාවත් ස්පීඩ් උගන්නගෙන ගිහිල්ලා නැහැ. මම උගන්නන වෙලාවට හිමින් උගන්නනවා. ඔයාලට වෙලාවක් දීලා තියෙනවා. ඒ වෙලාව විනාඩිය නම් ඔයාලා ලොස්සුනටම ලියන්න ඕනේ නැහැ. ලස්සන මකුළු තෝරන්නේ නැහැ දැන්. ඔයාලා වේගෙන් කටුසටහනක් ගහ ගන්න. පස්සේ ගෙදර ඉද්දි දැන් නිදහස ඉන්නත් පුළුවන්. අන්න එතකොට පොඩ්ඩක් ලියන්න. හරිනේ. එතකොට ප්‍රශ්න හරි. ප්‍රශ්නයක්. ඒ නිසා ඔයයි මමයි අද ඔයාතුයි මයි ස්පීඩ්ම වැඩ කරන දවස්. හොඳේ. ඔන්න ස්පීඩ්ම වැඩ කරන දවස්. එන මාත් එකයි. මෙන්න 38 පළවෙනි ගානටයි අපි දුවන්නේ. ගෙදර වැඩ ටික අර බලන්න ලස්සන කොළු පැටියෙක් ඉන්නවා. ගෙදර වැඩ ළඟ ගහක් ගාව. දැකද ටයි එකක් දාගෙන ගහක් ගාව ඉන්න ලස්සන කොළු පැටියෙක්. බලා ගන්න සිරියාවන්තයි දැක්කා. අරෝෂ් අඹ වලට කැමති නමුත් අන්නාසි වලට කැමති නෑ. අරෝෂ් කියලා යාළුවෙක් ඉන්නවා. එයා අඹ වලට කැමති. හැබැයි අඹ වලට කැමති නමුත් අන්නාසි මං යන්නේ අන්නාසි ෂෝක් නේ. අරෝෂ් කියලා ඈක්කා. මම අන්නාසි වලට කැමති නෑනේ. ඒ අරෝෂ්. හැබැයි සරෝජා මගේ මේ සරෝජා ඇපල් සරෝජා කියන අනේ මම ආසයි ඇපල් කන්න. ඇපල් කන්නත් ආසයි. එතකොට මම සරෝජකින් අහනවා. එතකොට අඹ වෙනවනම් කන්නම්. අඹවලටත් ආසයි. දෙන්නේ ඉතනවා මේ සරෝජන්නේ. ගෑනු ළමයි මේ පළතුරු වලට පෙරේතයි නේද පිරිමි ළමයි. ඔව් හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ එක මේ පියල් අයියෝ දැන් මං කිව්ව වචනේ මගේ නෝටි වගේ පියල් මේ තුනම කනවා. අයියෝ පිරිමි ළමයිට ලැජ්ජාව. මේ ඇපලුත් කනවා අඹත් කනවා කාගෙන යනවා. මං අහනවා අඹ ඕනද කියලා. මේ ඇපල් ඕනද මේ අන්නාසි. ඔව් අන්නාසි කරවලු. ලැජ්ජාවේ පණ යනවා නේ අම්මේ. ගෑනු ළමයි ලැජ්ජ කරන්නේ කියලා මට වෙච්ච දෙයක්. හරි අපෙන් අහනවා තුනම කෑමට ඒ කියන්නේ තුන් දෙනාම කන්නේ මොනවද කියලා අහනවා. ටින් ටිරිරිරිරින් තුනම කන්නේ අඹ එහෙනම් තුනම කන පළතුරු වර්ගය තමයි අඹ. පළවෙනි එක මේක නෙවෙයි මේක දෙවෙනි එක. බලමු දෙවෙනි එකෙන් අහන්න මොකක්ද කියලා. මා ළඟ ඇති මුදල නංගී ළඟ ඇති මුදල මේ දෙගුණේ. නියමයිනේ. නේ ඉන්නේ නංගි. මා ළඟ ඇති මුදල නංගි ළඟ ඇති මුදල වගේ දෙගුණයක්. නංගි කියන්නේ කොටුවකි මම කියන්නේ කොටු දෙකකි. ඒකි දෙගුණයක් නේ. නංගි වගේ මම දෙගුණයක්. මා ළඟ ඇති මුදල නංගි ළඟ ඇති මුදල මේ දෙගුණයක්. අයියා ළඟ ඉන්නේ. අයියා උර ගෙඩිය වගේ මගේ ළඟ තියෙන මුදලයි නංගිගේ ළඟ තියෙන මුදලයි දෙකම එකතු කරගෙන අරගෙන. හිතනවා ඒ කියන්නේ මගේ ළඟ තියෙන කොට දෙකයි නංගිගේ ළඟ තියෙන කොට වයි වගේ අරගෙන. හරි මේ මම නංගිගෙන් පොඩි තට්ටුවක් දාලා නංගි මේ කියනකො ආගාව කියලා කියනවා කියලා. කාටවත් කියන්න එපා. මගේ ළඟ තියෙන 150.
නංගිගේ ළඟ 150යි කොටුවක් දකින්න දකින්න තැන 150 අපෙන් අහන්නේ ප්‍රශ්නේ එසේනම් අයියා ළඟ ඇති මුදල 150 ගානේ මෙන්න පුතේ තුන් වරක් බිඳුව තුන් වරක් පහ පහළව එකක් ඉතුරු වෙන හින්දා තුන් වරක් එක තුනයි එකයි හතර වෙනවා තිබෙන මුදල රුපියල් 450යි අංක 3 අංක 3ටත් යනවා මම දන්නවා මගේ බුද්ධිමත් දරුවෝ ටික මම හදද්දී නම් කිසිම ගාණක් හදන්නේ නැහැ මම දෙන විනාඩියේ තමයි යාළුවා හදන්නේ ඒක තමයි බුද්ධිමත් අය ඒකාකාර වේගයකින් ගමන් කරන බස් රථයක් කිලෝමීටර් 60ක් යනවා මිනිත්තු 90ක් ගත වෙනවා කිලෝමීටර් 60ක් යන්න පින්වත් දරුවනි මිනිත්තු 90ක් ගත වෙනවා අපෙන් අහන්නේ පැයකදී මෙම වාහනය ගමන් කරන දුර කීයද කියලා පැයකදී යෝජනාවක් කරන්න පැයක් කියන්නේ මිනිත්තු කීයක්ද 60ක් මේ 90 කරගන්න බෑ 90 30ක් කරගන්න පුළුවන් නේද? පුළුවන් නේද? වරද 90 30ක් කරගන්න නම් මොකද කරන්න ඕනේ? කීයෙන් බෙදන්න ඕනද? කීයෙන් බෙදන්න ඕනද? කී 90 30 කරන්න කීයද? තුනෙන් බෙදන්න ඕන. තුනෙන් බෙදන්න ඕන. අපේ බුද්ධිමත් ළමයි දන්නවා 90 බෙදනවලු 90 කෑලි 3කට බෙදන්න. එතකොට නම ඔයාට ඕන බෙදන්නකො. 93කට බෙදනකොට පින්වත් දරුවනි 9ට 3 වා 3යි 3 වරක් 3 9යි 9න් 9ක් බිඳුවයි ඇදලා දාත් දමල ගැහුව මලක් පිපුණ මල පරවුනේත් නෑ. බිඳුවට 3ව බිඳුවයි බිඳුවරක් 3 බිඳුවයි බිඳු අන්න මිනිත්තු 30ක් ආවා. එයා 3ෙන් බෙදනවා නම් එයි මා 3ෙන් බෙදන්න බැරි කියලා 60 කෑ ගැහුවා. ඒ නිසා එයාටත් පව් නිසා අපි එයා 3ෙන් බෙදනවා. 60 3ෙන් බෙදන්න අනේ ලේසි. 60 අරගෙන බෙදනවා මේ 3ෙන් බලගන්න. 6ට 3 වා 2යි දෙවරක් 3 6යි පුතේ 6න් 9ක් බිඳුව වෙනවා බිඳුව පහළට ගත්තා බිඳුවට 3 බිඳුවක් බිඳුවරක් 3 බිඳුව බිඳු අඩු කරාම බිඳු ඒ කියන්නේ කිලෝමීටර් 20යි මිනිත්තු 30කට කිලෝමීටර් 20 නම් පැයක් කියන්නේ මගේ පුතේ මිනිත්තු 60ක්නේ මේක ඩබල් මිනිත්තු 60 කියන්නේ පැය එකක් නේ මම කරන්නේ ලියන පැය එකක් මේක ඩබල් කරන්න 20 ඩබල් කරාම එන්නේ 40ලු පැයකට මෙම වාහනය යන්නේ 40ලු ටන් 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 තේරුණු ඇත්තෝ උස්සමු අතකෝ බලන්න උඩට චවේවා තරුත් හදා වැටෙන දවස අපි හිනා වුණා වරුවා මේ ජීවිතයට නේ බාබා අපි නටකයා ගියා ඉක්මනට හදා ගන්න විනාඩියයි මෙන්න අපි විනාඩියක වෙනවා හරි අපි යන ඊළඟ එකට දෙවෙනි පිටුව පේලියක මුල සිට තුන්වෙනියාට භාවනා සිටි භාවනා කර ඉන්නවා තුන්වෙනියට මේ මුල ඉඳලා මේ පැත්ත බලමු මේ 1 2
තුන ඉන්නේ භාවනා. භාවනා. තුන්වෙනියට භාවනා. භාවනාට ඉදිරියෙන් සිටින්නේ සමාධි. මේ ඉන්නේ සමාධි. සමාධි භාවනා. සමාධි අග සිට බැලූ විට සමාධි සිටින්නේ 6 වෙනියාට. අග සිට බැලුවම සමාධි ඉන්නේ 6 වෙනියාට. 1 2 3 4 භාවනාත් එක්කනේ 5 සමාධි ඉන්නේ 6 වෙනියට. හරි. 1 2 3 4 5. අපෙන් අහන ප්‍රශ්නේ තමයි පේලියේ සිටින ළමුන් ගන්න සොයන්න. පේලියේ සිටින ළමුන් ගන්න. 1 2 3 4 5 6 7 මෙන්න ළමුන් අතක් ඉන්නවාලු සාදු සාදු සුපිරියනේ. පළවෙනි එක මේක නෙවෙයි මේක දෙවෙනි එක. අංක 2 කියනවා යම් කිසි සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කොට. යම් කිසි සංඛ්‍යාවක් කියවම කොටුවක් අපි දන්නේ නැති ඔක්කොම දේවල් කොටු වලින් දක්වන්න. ඔයාලට ඕන මලක් උනත් අඳ ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. යම් කිසි සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන් ඒ කොටෙන්න ඒ කොටුවෙන්න ගුණ කළ විට ඉතින් අර විට මේ විට වගේද බුලත් විට ගුණ කළ විට ඊට 9ක් එකතු කොට ඊට 9ක් එකතු කොට ඉන් 15ක් අඩු කළ විට අඩු කරනවා 15ක් පිළිතුර 19යි. මේ දීලා තියෙන්නේ සිතූ සංඛ්‍යාව හොයන්න නේ දෙයියෝ. සිතූ සංඛ්‍යාව හොයනකොට මට මතක් වෙන්නේ හැම දෙයකටම ප්‍රතිවිරුද්ධ දේවල් තියෙනවා. මොනවද ඒ? ඉර පායනවා, ඉර බැහැගෙන යනවා, කන්දක් නගිනවා, පල්ලමක් පනිනවා, උඩ පනිනවා, බිම වැටෙනවා, හුස්ම ගන්නවා, හුස්ම පහළට දානවා, ඉපදෙනවා. කියන්නත් බයයි වගේ. මැරෙනවා. හැම එකටම ප්‍රතිවිරුද්ධ දේවල් තියෙනවා. එකතු කරනවා, අඩු කරනවා, එකතු කරනවා, ගුණ කරනවා, බෙදනවා, ගුණ කරනවා. මතකයි? එන්න මාත් එක්ක. සෙබළු ටික සූදානම් වෙන්න. සීරුවෙන් සිටින්. හරි. 9ක් එකතු කරා. කියන්න ඕන සද්දට කියන්න ඕන. සෙබළු නිකන් පණ නැතුව ඉන්න බෑ. සෙබළු ඊට වඩා ශක්තියක් තියෙන්න ඕන. 9ක් එකතු කරා. 15ක් අඩු කරා. 19 ලැබුණා. ඔයිට වඩා සද්දෙක් කෑ ගහන්න ඕන. 15 මිනිත්තුන්ට එන්න බෑ. 9ක් එකතු කරා. 15ක් අඩු කරා. 19ක් ලැබුණා. ආපසු හැරෙන්න. හරි. ජය වේවා. ළමයි දෙන්න තුන් දිනක් පුඩු වෙලා තිබුණ වැටුණා. ජයම වේවා. අපිට ලස්සනට යන්න ආපස්සට යන්න. සියලු දේවල අනිත් පැත්තයි වෙන්නේ. මං කිව්වාගේ ප්‍රතිවිරුද්ධ කරන බලන්න. එකතු කරපු 15 දැන් අඩු කර මොකද්ද બોලේ මං කියන්නේ? අඩු කරපු 15 දැන් මම එකතු කරනවා. ශෝකනේ 9යි 5යි 14 4ම එනවා. ඉතුරු එක මන් දෙනවා. 1යි 1යි 2යි 1යි 3ක්ම එනවා. අඩු කර 9 අරගෙන
එකතු කරපු නවය අරන් අඩු කරනවා මට මේ හිතේ තියෙන දේ ඉස්සරහ තියෙන දේ තමයි දැන් කියවෙන්නේ. 4න් 9ක් බැරි හින්දා මම අල්ලපු ගෙදරට දිව යනවා. එකක් උසගෙන එනවා මම 14න් 9ක් පහ වෙනවා. මෙතන තියෙන දෙක පහලට ගෙනාවා. පිළිතුර 25 වෙනවා. වෙනද නම් එක කොට්ටයි තිබුණේ. දැන් කොටු දෙකක් මෙවිල්ල 25ට. කීයෙන් ගුණ කරාමද 25 එන්නේ? එක වගේ සංඛ්‍යා දෙකක් එක් වරක් එක එකයි. දෙවරක් දෙක හතරයි. තුන් වරක් තුන 9 හතර වරක් එකතු 16. පස් වරක් පහ 25යි. එහෙනම් සංඛ්‍යා දඩෝම් ගල හදා ගන්න. ලෙසි තුන්වෙනි ගාන මම මේක මකනවා. මේකම කරනවා අරක හදනවා මේකම කරනවා අරක හදනවා මො ටින් 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 හරි කෙසෙල් ගෙඩි 3ක් 35කට ගන්න පුළුවන්. කෙසෙල් ගෙඩි 3ක් 35කට ගන්න පුළුවන්. ලාභයි නේද? ලාභයිද? කෙසෙල් ගෙඩි 3ක් 35කට ගන්න පුළුවන්. මේ මම නිකන් ජොලියට අහනවා මුදලාලිගේ මම 35ව දෙකක් දෙන්නම් ඩබල් කරන්න 35 දෙකක් කීයද 30යි 60යි 5යි 5යි 70යි 70යි එහෙනම් මම කෙසෙල් ගෙඩි ඩබල් කරන්නද ආයෙත් දෙන්නම් ගෙඩි 6ක් ගෙඩි 3 ඩබල් කරා ගෙඩි 6 මම කියනවා මේ මුදලාලි මම 70ව ඩබල් කරන්නද 70යි 70යි කීයද 7යි 7යි 147 දෙන්නම්. මං ඔයාට ගෙඩි 6ව දෙකක් දෙන්නම් 12. මුදලාලි මාමේ 140ව දෙකක් ඕනද? ඕනද? බින්දුවයි 4ව දෙකක් 8යිනේ දෙකේ දෙක 280යි. දෙන්නම් ළමයෝ ඔයාට ගෙඩි 12ක් ඩබල් කරලා. ගෙඩි 20. අන්න එහෙනම් ගෙඩි 24ක් ලැබෙනවා 280ට. අපෙන් අහන්නේ රුපියල් 280ට ගත හැකි කෙසෙල් ගෙඩි කරල ගෙඩි 24යි. ඒකත් හරි දරුවෝ කෝ අත්සන්නක උඩට. හරි සුපිරි චයවා. පුතේ විනාඩියයි විනාඩිය දුක සර්පරාස් කරලා හදාගන්න හරියට විනාඩියයි. තුන්වෙනි පිටුවට මම යනවා දැන් තාත්තා පොල් ගෙඩි 12ක් තාත්තා පොල් ගෙඩි 12ක් ලෙලි ගහනකොට පුතා 8ක් ලෙලි ගහනවා. ඔන්න පාර්ට් ටයිම් ජොබ් එකක් විතරවට තියෙනවා. එක්සෑම් එකේ පස්සේ තාත්තා 12යි පුතා 8යි. ඒ වගේම පුතා 4ක් ලෙලි ගසන විට ඒ පුතාම 4ක් ලෙලි ගසන විට අම්මා 7ක් ලෙලි ගසනවා. අම්මා 7ක් ලෙලි ගසනවා. හරි. අම්මා කියනවා ඔයා මේ තාත්තත් එක්ක විතරයි නෙමෙයි වැඩ වගේ 8යි. තාත්තා 12ක් මේව කරන්නේ. මාත් එක්ක 4යිනේ. පුළුවන් නම් ඔයා මාත් එක්ක 8ක් කරලා පෙන්නන්නකෝ. නම් මේ පුතාගේ 4 8 කරන්න මෙන්න දෙකෙන් ගුණ කරනවා. අම්මත් පව්ින්දා අනේ එයත් දෙකෙන් ගුණ කරනවා. මෙයාට කරන දේ මෙයාට කරන්න ඕන සමසමව 4 දෙකෙන් ගුණ කරාම දෙවරක් 4 8 වෙනවා. දෙවරක් 14යි අම්මගේ 14 වෙනවා. පුතා අම්මා එක්ක 8යි තාත්තා එක්ක 8යි. එහෙනම් දෙන්නක මට සාධාරණයි. තාත්තාගේ 12මයි. දැන් මගෙන් මං අහනවා වැඩිපුර පොල්ලෙලි ගසන්නේ කවුද? වැඩිපුර කවුද? තාත්තද පුතාද අම්මද? ඔව් අම්මා. සුපිරි.
පිළිතුර අම්මා පිළිතුර අම්මා ඒක තමයි පළවෙනි එක සිතු සංකයාව යවමු බයි 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 එකතු කර ඒවා අඩු කරනවා දැන් අපි ඔන්න මේ අඩු කරා අයියා වාර පහක් උඩ පනින විට අයියට නිකන් ඉන්නම බෑ කහඹිලියාව වගේ අයියා වාර පහක් උඩ පනිනවා අයියා වාර පහක් උඩ පනිනකොට ඒක දිහා බලාගෙන හිටපු මල්ලි අයියට පුළුවන් නම් මට බැරි මොකද කියන්නේ තුනක් උඩ පනිනවා තුනක් අපෙන් අහනවා අයියා වාර 15 අයියා හොඳ පාඩමක් උගන්වන්නම් කියලා 15ක් පනිනවා පුතේ පහ 15 වෙන්නට නම් කීයෙන් ගුණක මට හැරෙන්නවත් වෙන්නේ ඉස්සර වඩා දැන් අපි ළමයි දිනුනේ මල්ලි කියනවා මම තුන් ගුණයක් ගුණ වෙනවලු තුන්වරක් නවයලු මල්ලි පනින්නේ නවයලු හරි අය අත උස්සනවලු සාදු සාදු හරි නියමයි අපි යනවා ඊළඟ එකට අම්මා අවදි වූයේ අම්මා අවදි වූයේ අයියා අවදි වීමට මිනිත්තු 45කට පෙර මේක මකන්න අංක 3 අම්මා අවදි වූයේ අයියා අවදි වීමට මිනිත්තු 45කට පෙර අයියා අවදි වුණේ කොටුවක් නම් අපි දන්නේ නැති දේවල් කොටු වලින් මේ අම්මා ඒ කොටුවට වඩා 45කට පෙර 45ක් අඩු කරන්න අයියට කීයක් හරි આવුත් 45ක් අඩු කරන්න තාත්තා අවදි වූයේ අම්මාට වඩා මිනිත්තු 30කට පස්සේ පැය භාගයකට පස්සේ එහෙනම් මම මෙතනින් අම්මා කියලා දාන්න අම්මාට වඩා මිනිත්තු 30කට පස්සේ දැන් අම්මා අවදි වෙන වෙලාවට වඩා මිනිත්තු 30කට පස්සේ අයියා අවදි වූයේ 5:45ට අයියා අවදි වුණේ 5:45ට අනේ අම්මේ 5:45න් 45ක් ඉතලා අඩු කරන්න පුළුවන් මම්මේ ඇදුවට මේක බිංදුවයි 5 අම්මා එනං අවදි වෙලා තියෙන්නේ 5ට හරිනේ අම්මා 5ට අයියා 5:45ට sorry මෙතන 5:45 5:45 කොට එන්නේ 5:45 කරාම අම්මා 5ට අයියා 5:45 අම්මා 5ට නම් අම්මට ටිකක් එකතු කරන්න අන්න තාත්තා අවදි වෙන්නේ 5:30ට අපෙන් අහන්නේ ප්‍රශ්නේ පුතේ තාත්තා අවදි වූ වේලාව අයියෝ ලේසිම ලේසි පෙරවරු 5:30ට පෙරවරු 5:30ට ලේසිම ලේසි ඔයාලා මම දන්නවා ඊට වඩා අවදි වෙනවා කියලා වේලාසනින් අයිතක්සලාව ආයතනයේ අලුත් දෙයක් කරලා අලුත් පහසුකමක් සපයලා මොකක්ද දන්නවද ක්ලාස් එකේ ඉස්සරහින් මේ කණ්ණාඩියක් ගෙනලා ලොකු කණ්ණාඩියක් හැඩ බල බල උගන්වන්න කියලා. ඒ පැත්තට hina වෙන උගන්වනවා. මරණේ. අද අප්‍රේල් 9 වන සිකුරාදාය නාමලිගේ උපන්දිනය අදටදී ඇත. මිගාරගේ උපන්දිනය අනිද්දාටදී ඇත. මිගාරගේ උපන්දිනයට පසු දිනට පසු දින. මිගාරගේ උපන්දිනයට පසු දිනට පසු දින. ඔය දින සම්බන්ධ ගානක් කෙනෙකුට පොඩි කතාවක් මතක් වෙනව නේද? විභාගයට යනකොට මතක් වෙනව නේද කතාව? මොකද්ද කතාව?
මොකද කතාව? මොකද කතාව? මනුස්සයෙක් ඉන්නවා ඔට්ටෝබර් යා මතකයිනේ. මනුස්සයෙක් ඉන්නවා පුදුම බයක් තියනවා ආරක්ෂාවට පන්තියේ පිරිමි ළමයි දෙන්නෙක් අපි යොදා ගන්නවා. ඒ දෙන්නා පට්ට බයයි මෙන්න වෙවුලනවා. එයාලාගේ ආරක්ෂාවට ගෑනු ළමයි දෙන්නෙක් යොදා ගන්නවා. ඒ දෙන්නා ඊට වඩා බයයිලු. මේ දෙන්න තෙල්න කට 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 ගාලා ඔයාලගේ ආදරණීය දෙමාපියෝ දෙන්නෙක් දෙපැත්තේ දානවා මේ. පොළො දෙකකුත් තියලා ඔන්න දෙපැත්තේ දෙනවා. හරි. ෂෝකනේ. මැද කෙනාට අද කියනවා ඊට පස්සේට අනිද්දා ඊට පස්සේ එන්නේ අනිද්දා අල්ලපු ආපස්සට ගියා. ඊයේ පෙරේදා පළමුදා ඔහොම තියෙනකොට මෙන්න මෙහෙම කතාවක් කියනවා. අද අප්‍රේල් 9 වන සිකුරාදා. එහෙනම් අද අප්‍රේල් 9 සිකුරාදා. පේනවද? පේනවා. සිකුරාදා පේන්නේ නැහැ. නවය සිකුරාදා දුන්න ගමන් සෙනසුරාදා ඉරිදා සඳුදා මෙන්න මෙතන බ්‍රහස්පතින්දා බදාදා අඟහරුවාදා 9 10 පුතේ 11 12 8 එනවා 6 අපි දැන් කියන දේ බලමු අපිට කියනවා මෙහෙම කතාවක්. අද අප්‍රේල් 9 වන සිකුරාදාය නාමලීගේ උපන්දිනය අදට ඉදී තිබෙනවා. එහෙනම් අද තමයි happy birthday to you, happy birthday to you, happy birthday dear Namali, happy birthday to you. Bimina එන්න. හරි. ඉතින් බන්දම් බෙන්බුවා. දැන් කෙලත් එක තමයි කේක් කන්න වෙන්නේ. ඊයා. හරි. මේ ඊට පස්සේ මෙහෙම කියනවා. නිගාරගේ උපන්දිනය අනිද්දාටදී ඇත. Happy birthday to you. Happy birthday to you. Happy birthday නිගාර. Happy birthday to you. ඔන්න වැදගත්. නිගාරගේ උපන්දිනයට පසුදින විභාගෙට හොඳට බලපු නැති කටට පේන්නේ පසුදින වගේ. දඩෝංගල උත්තරේ ලිව්වා ආවා. අම්මේ ලිව්වා ලිවිල්ලක් සුපිරියට. විභාගේ පේන්නේ. අහන්නේ මොකද්ද? පසුදිනට පසුදින. මේ පස්සේ දිනට පස්සේ දින. එහෙනම් තව ඉරක් ගන්න වෙනවා. ඒ ඉර 13 සඳුද නෙමෙයි අංගහරුවා. අන්න පුතේ පසුදිනට පසුදින අංගහරුවා. ඒ නිසා ලියනවා උත්තරේ අප්‍රේල් ලස්සනට ලියමු අප්‍රේල් 13 අඟහරුවාදා අප්‍රේල් 13 අඟහරුවාදා හරි සුපිරි අප්‍රේල් 13 අඟහරුවාදා අපි යනවා ඊළඟ එක හදන්න කටටත් කෙල උනනව මාගේ දින 10කින් වැඩක් නිම කිරීමට සේවකයන් 6 දෙනෙක් අවශ්‍ය වේ. දින 4කින් කියනකොට මගේ ආසම පළතුර ඔයාට මතක් වෙනවද? මගේ ආසම පළතුර මොකද්ද මගේ ආසම පළතුර? ආසම පළතුර දන්නේ නැද්ද? මොකද? මිදි සුපිරි. ආසම පළතුර මිදි. පතට කෙලක් තුනනවානේ. මිදි. මේ දෙක අතරට ගුණ කිරීම දැන්. මිනිස්සු කීයක් දෙනෙක් ඉන්නවද ඔය කාණේ? මිනිසුන් 6 දෙනෙක්, සේවකයෝ 6 දෙනෙක්. දින කොච්චර යනවද? දින 10යි. 6 වරක් 10 කීයද පුතේ? 60යි.
මේ 60 වැඩේ මේ දින මිනිස්සු 60කට යන වැඩේ මම බෙදලා දෙන්න හදන්නේ පුතේ දින 4කින් නිම කරන්න. මේ දින 4කට මේ 60 වැඩේ බෙදලා දෙන්න. එහෙනම් 64 බෙදන්න. 60 බෙදනවා 4න් 6ට 4 ඒවා එකයි. එක් වරක් 4 4යි 6න් 4ක් 2යි. බිඳුව ගත්තා 20ට 4 ඒවා 5යි. පස් වරක් 4 20යි 20න් 20ක් බිඳුවයි. එහෙනම් පුතේ 15 දෙනෙක් අතර වෙනවා. මිනිසුන් 15 දෙනෙක්. අපෙන් අහන්නේ සේවකයින් ගන්න කීයද? සේවකයින් 15 දෙනා. හොඳ. ඒක හරියයි අතුස්සන්. සුපිරි. හරි. අපි යනවා ඊළඟ ගන්න හදන්නට. ඒකේ තියෙනවා කොඩි වැලක අනේ අම්මේ ආසම ගමනක්. මේක මොකනවා? ඔන්න හොඳට බලා ගන්න. ඔන්න බලා ගන්න මේ වගේම ආයි විභාගයට આવොත් උඩ පෙරපෙන හදන්න. මේ තුන්වෙනි ගන්න. මේ පළවෙනි ගන්න. මේ දෙවෙනි ගන්න. තුන්වෙනි ගන්න මම හදන්න එපා පුතේ මම හදනකොට. හරි. කොඩි වැලක නිල් කහ රතු. නිල් කහ රතු. නිල් කහ රතු. ඔය පිළිවෙලින්ම තියෙන්න ඕන. නිල් කහ රතු පිළිවෙලින් කොඩි තියනවාලු 119ක්. 119. 119ක් තියෙනවාලු. පුතේ අපි මේ කොඩි 119 ඉන්නේ. බෙදලා දෙමු 3 දෙනාට. කොච්චරද කියලා බලන්න. අපි 3ට බෙදනවා 11ට 3 වා 3යි 3 වරක් 3 9යි මෙන්න පුතේ ඉතුරු 3 2ක්. තනිකම් දෝෂේ 9 ගන්නවා අපි 15ට 29ට 3 වා 9යි 9 වරක් 3න් 27යි 29න් 27ක් අඩු කරාම ඉතුරු 2යි. මේ ජීවිතේට නැනේ බාධා තරු කඩා වැටෙන දවසක් අපි ඊනා වුණා වරුවක්. මේ එන්න නිල් පාටට අපි දෙනවා 39 කහ පාටට අපි දෙනවා 39 රතු පාටට අපි දෙනවා 39 දුන්නා. 39 හැමෝටම මේ 119 තුන් දෙනාට බෙදලා 39 දුන්නා. දෙකක් ඉතුරු වුණා. පිළිවෙලට දීගෙන යනවා. නිල්ලා ඔයාට thank you මදේ. කහමේ ඔයාටත් ඉතුරුනේ 2යි. රතු අහනවා එතකොට මට 2යිනේ තිබුණේ මට විතරයි අඩු වෙන්නේ. එහෙනම් අඩුවෙන් තිබුණේ රතු. අර 2 පිළිවෙලට දුන්නට පස්සේ මෙයාලට 40 ආවා. අර 39යි. එහෙනම් අඩුවෙන් තියෙන එකයි අහන්නේ රතු. පුතේට අංගාලේ කත දාගන්න විනාඩියේ. හරි. පුතේ මේ අපිට තියෙනවා පස්වෙනි ගණන හදන්න. පස්වෙනි ගණන හදන්න කලින් මම ඔයාගෙන් විනාඩියක් ඉල්ල ගන්නවා. එක දිගට ගණන් ටික හදන්න නිසා මහත් නිසා විනාඩියක් ප්ලීස් මට දෙන්න. මෙන්න මේ පණිවිඩය කියන්න. ඩෙස්ක් උඩින් අත් දෙක තියාගන්න. කොන්ද කෙලින් තියාගෙන හැමෝම හොඳ උස්මක් ගන්න උඩට. පහදට දාන්න. දැන් නිදහසේ මං කියන දේ චුට්ටක් අහන්න. පුතේ
ගොඩක් අය කියනවා ගොඩක් දෙමාපියෝ කියන නිසාම තමයි මම මේක වට කියන්නේ. අපේ දරුවා නම් දැන් වැඩ කරනවා සුපිරි. ඉස්සර ගණන් වලට පොඩ්ඩක්වත් ආස නැහැ. දැන් එයා තමයි දුවලවිල්ල පන්තියේ වාඩි වෙන්නේ. මම මේ කියන කතා ටිකක් කියන්නේ. අනිත් හැම ක්ලාස් එකම හොයලා දුන්නේ අපි. හැබැයි සර්ගේ ක්ලාස් එකේ ගිහුවේ දරුවා. එයාම තමයි මේ ක්ලාස් එකට යන්න ඕන කියලා බල කරලා ක්ලාස් එකේ වාඩි වෙලා ඉන්නේ. ඒ නිසා එයා හොඳට වැඩ ටික කරගෙන වැඩියෙන්ම ලකුණු ගන්නවා. ඔය අතරේ තව සමහර අම්ම කෙනෙක් කියනවා අපේ දරුවෝ වැඩ කරනවා. හැබැයි ලේසි ගණන් වරද්දනවනේ. අමාරු ගණන් කොහොම හරි හදනවා ලේසි ගණන් වරද්දන. ඔන්න ඔකට මට චූටි දෙයක් කියන්න ඕන නිසායි මම මේක කියන්නේ. සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් අගෝස්තු මාස ඉවර වෙලා තා මාස දෙකක් තියෙනවා නිදහසේ වැඩ ටික කරගෙන යන්න. හරිනේ? හරි. ලේසි ගණන් වරද්දන. ඔයාලා සමහර වෙලට මම ඔයක වලක්වා ගන්න මගේ ටියුට් හදනකොට සමහර ගණන් දානවා නිකන් මොන්ටිසෝරි ගණන් වගේ. හදන්න දෙයක්වත් නැහැ. දැන් සමහර ඔයාලා ඉතින් අනේ මොකද මේ දාලා තියෙන්නේ? ඒ සියලු දේ කරන්නේ මීට කලින් විඳපු අත්දැකීම. ලංකාවේ පළවෙනියා වෙයි කියලා විශ්වාස තියාගෙන හිටපු දරුවෝ සමහර වෙලාවට 180න් 183න් 175න් වගේ නැවතිලා තියෙනවා. හේතුව ප්‍රශ්න පත්‍රය ලේසි කරපු ගමන් ඉවරටම ඉවරයි. එයාලා හිතන්නේ චුට්ටක්වත්. ඒකයි මම මේ මික්ස් කරලා සමහර වෙලාවට හදන්න දෙයක්වත් නැති කරුණුත් දාන්නේ. ඒකට හේතුව එතකොට මේ දෙකම හුරු වෙන්න. දෙක බැලන්ස් කරගෙන යන්නයි එහෙම දැන්. මෙන්න ඔයාලට කියන්න තියෙන විශේෂ පණිවිඩය. මම මේක මීට කලින් කියන්නත් ඇති. හැබැයි අද අලුත් යාළුවෝ ගොඩක් ඉන්නේ හින්දා මම ආපෝතරයක් අද කියනවා. මේ බලන්න. පුතේ කැම්පස් එකට යන්න කලින් සති 3ක පුහුණුවක් තිබුණා. නායකත්ව පුහුණුව කියලා. දැන් මේක නෑ පවත්න්නේ නෑ. මොකද ඒක හොඳ නෑ කියලා ගොඩක් අය හරිනේ කියලා. දැන් අපේ මිනිස්සුયો මම දකින්නේ ඒක හොඳ නෑ කියලා. ඒ කියන්නේ මම දකින්නේ ඒක හොඳ ඒ කියන්නේ මම දකින්නේ ඒක හොඳ වැඩසටහනක්. මම ඒ කියන්නේ කියපු හින්දා අත්දැකීම් ලැබපු හින්දා දන්නව ඒක හොඳ වැඩසටහනක්. හැබැයි අපේ මිනිස්සුયો අපේ ජීවත් වෙන අපේ මේ රටේ මිනිස්සුયો මං දන්නේ අනිත් ලෝකවල අනිත් මේ රටවල් වල මං විශ්වාස කරන මගේ ලංකාවේ මිනිස්සුયો ගොඩක් දුරට හොඳ දේ දකින්නවාට වඩා හොඳ දේ දකින්න ගොඩක් අය ඉන්න හොඳමයි. ඕනම දෙයක නරක පැත්ත දකින්නවනේ ගොඩක් අය. ඕනම දෙයක නරක පැත්තයි යාළි ඉස්සෙල්ලම දකින්න. දැන් සමහර දෙමාපියොත් ඉන්නවා අපේ පන්තියේ ඉන්න දෙමාපියෝ රත්තරන් දෙමාපියෝ වාසනාවට එහෙම නැහැ. මම මේ කියන්නේ සමහර දෙමාපියෝ ඉන්නෝ ඒ දරුවෝ හරීම හොඳයි. හොඳට වැඩ කරනවා. මොකක් කරේ ඒ දරුවෝගේ අඩුපාඩුවක් කරගෙන බැනගෙන යනවා. කොච්චර කියනවද මේ දරුවෝ අපේ හිත නරක කරන්නමයි හදන්නේ. බලන්න පේපර් වලට ලකුණු ගන්න අඬාගෙනමයි මේ දෙමාපියෝ ඉන්නේ. හරිද? හැබැයි මේ අපි දැන් ඉස්කෝලේම යද්දී සමහර දරුවෝ මේ ලකුණක් ගන්න බැරුව මාර දුකක් විඳිනවා අකුරක් ලියා ගන්න බැරුව. අපි එයාලට කියලා දිරිමත් කරලා ඔක්කොම කරගෙන උඩට ගෙනියනවා. ඇයි ඒ ගෙනියන්නේ? එයාලගේ තියෙන චූටි හොඳක් අරගෙන. චූටි හොඳ අරගෙන එයාලගේ කරලා එහෙමම ගෙනියනවා. ඒ නිසා අර ඒ ප්‍රෝග්‍රෑම් එකක් පුතේ හැමෝම වැරදි දැක්ක. චූටි අඩුපාඩුවක් මහා ලොකු වැරද්දක් විදිහට දැක්කා. වැරද්දක් විදිහට දැකලා ඒක එපා කියලා කියනවා. අඩුපාඩු ඇති. අඩුපාඩු නැති එකක් නෑ. දැන් මම මේම උගන්වද්දී මම ඔයාලට එක විදිහට උගන්වනවා. සින්දු කීකියා උගන්වනවා, රංගපාල උගන්වනවා, සමහර වෙලාවට hina වෙවි උගන්වනවා, අඬ උගන්වනවා, අනිත් ගුරුවරු වගේ නෙවෙයි වෙනස් විදිහට උගන්වනවා. ඒක දකින්න පුළුවන් හොඳ කට්ටිය ඉන්නවා. නියමයිනේ සුපිරි. මේ ඕනතරම් මැසේජ් කරනවා නියමයි. බහුතරයක් ඉන්නේ ගුරුවරු. හොඳයි. ඒ සමහර ගුරුවරයෙක් තව ගුරුවරයෙක් අගේ කරන්නේ නෑනේ ආපස්සට යනනේ හිතන්නේ කියන්නේ. එහෙම නෑනේ නිකන්. එහෙම කරන්නේ කොහොමද? එහෙම නෑ. මට මාරාඩම්බරයි. මම තාම පොඩි කෙනෙක්. තාම පොඩි එක්කෙනෙක් මම. බයි ලොකු මට වඩා මහා ඉහළ තැන්වල ඉන්න ගුරුවරු අගේ කරනවා. ඒකන හරිම සතුටුයි.
ඒ අතරේ අඩුපාඩු කියන අයත් ඉන්නවා. ඒ හැටි. පුතේ ඔය නායකත්ව පුහුණුවේදී අමතක නොවන විශේෂ සිද්ධියක් තමයි ඕකෙදී අපේ සමගිය හැදුව එකට. කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් සියලුම ළමයි එකතු කරලා ළමයි 700ක් විතර කණ්ඩායම් හතකට බෙදලා එක කණ්ඩායමක 100 ගණක් හිටිය මට මතකයි. තරඟ තියුවා කණ්ඩායම් ක්‍රියාකාරකම් තිබ්බා. එක දවසක් තිබුණා පාසලක් සුද්ධ කරන්න සුද්ධ පවිත්‍ර කරන්න මට ලැබුණේ පොළොන්නරුව මාදුරුවය කියන කැම්ප් එක. ඒ යුද හමුදා කඳවුරේ ඉඳලා තමයි අපි ඒ කරේ. ඒ පොළොන්නරුව පැත්තේ තියෙන දුෂ්කර ඉස්කෝලයක් ගිහලා සුද්ධ කරන්න සුද්ධ පවිත්‍ර කරන්න අපි කට්ටියම ගියා 100 ගානක්. ගිහලා කට්ටියක් විසි කැටි වලින් සුද්ධ කරා පිට්ටනියම සමහර කට්ටිය වකුණුදල් කැඩුවා ගෑනු ළමයි එහෙම තීන්ත ගෑවා කුටු හැදුවා ඉස්කෝලේ ලස්සනටම හැදුවා. හදලා ඉවර වෙලා උදේ 8ට විතර ගියපු අපි වෙලාව බලද්දි පුතේ හරියටම හවස 2 විතර වෙලා. දැන් හරියම බඩගිනි. කට්ටියම නැග බස් එකට කන්නේ නැගකට පස්සේ ඒකේ කමාන්ඩර් එකේ අනදෙන නිලධාරියා බස් එක නවත්තන්න කිව්වා. සියලු දෙනා බහින්නකෝ බස් එකට. දැන් අපි දැන බහිනවා ඉතින් බැලබැන කන්නත් නෑ බඩගිනි හොඳටම අපිට කිව්වා ඔයාලා කරපු වැඩේ නීත්ම කරාද කියලා හොවා. අපි යෝ කරානේ බලන්න පිට්ටේ ඉන්දියා. ඔයාලා සුද්ධ කරපු එක ඇත්ත. ඔයාලා කුණුවස් කරපු එක ඇත්ත. ඒ කුණු පුච්චපු එක ඇත්ත. හැබැයි බලන්න චූටි කොල කෑල්ලක්වත් ඉතුරු වෙලා නැද්ද කියලා පිට්ටේ. මේ පිට්ටනිය නම් පුතේ හැදුව 110ම කිව්ව පේනවා. 4 දිනක් විතර පිටිපස්සට පොහොර උර දාලා යාළ පිටිපස්සෙන් එන්න කිව්වා. මේ කට්ටියට ඉස්සරහට යන්න කිව්වා. Tamange අතට අහු වෙන්නේ මොකද්ද? කුණු කෑල්ලක් අහුනොත් කුණු ටිකක් දාන්න කොමල්ලට. මෙහාට ගියා පුතේ. මේ කෙලවරට එද්දී අර බෑග් ඔක්කොම ටික පිළිලා. දැම්මා කුණු ගොඩට. පිච්චුවා. ආපු මේ පැත්තේ ඉඳලා මේ පැත්තට ගියා. මේ බෑග් වලින් භාගයක් විතර පිළිලා. භාගයක් විතර පිළිලා. දැම්මා පිච්චුවා. ආපහු සැරයක් ආවා. අර බෑග් එකක කුණු නැති වෙනකන් ගියා. වාර 3-4ක්. නැග්ග බස් එකට. දැන් කිව්වා බලන්න ඔයාලා පිටේනිය තියා. පුතේ ඒක දිහා බලන්න හරිම ආසයි. හරිම ලස්සනයි. මට යුද හමුදාවේ අපේ ආරක්ෂක අංශයේ වැඩවල ක්වොලිටිය නීට් එක ෆිනිෂින් එක මට හදවතටම දැනෙන අන්නේදා. පුතේ අපි ලියන පේපරෙත් මේ වගේ. අපි ලියන පේපරෙත් මේ වගේ. ඇයි? අපි ලියන පේපරේ අපි හිතන්නේ අපි ලියපු පේපරේ නීට්ම ලිව්වා කියලා. නෑ. අපිට කියනවා අම්මා තාත්තා ගුරුවරු කියනවා ඔයා පුතේ පේපරේ ලියලා ඉවර නම් හරි වැරදි බලන්න. අපේ සමහර ළමයි හරි වැරදි බලන්නේ කොහොමද? දැන් කල්පනා කරගෙන ඉන්න. හරි වැරදි බලන්න ළමයෝ. තාපු කල්පනා කරගෙන ඉන්නවා. මෝඩ ජනතාව. පුතේ හරි වැරදි බලනවා කියන්නේ ඔයා පැයක් ලියලා ඉවර නම් පැයක පේපරේ විනාඩි 40කින් ලියලා ඉවර නම් ඔයාට විනාඩි 20ක් ඉතුරු වෙලා තියෙනවා නම් හරි වැරදි බලලා කල්පනා කර ඉන්නවා නම් මට ඒ වගේ ළමයි දැක්ක ගමන් බකාස් ගාලා hina යනවා. මම බඩ අල්ලගෙන hina යනවා. මට හිතින් මාර විතර hina විභාග ශාලාවක ඉන්නකොට මාර විදිහට hina. ඇයි? hina යන්නේ නැතුව. හරි වැරදි බලන්නේ එහෙමද? නෑ හරි වැරදි බලන්නේ මෙහෙමයි. පේපරේ ගත්තා. ආපහු හදනවා මුලේ ඉඳලා අර ගණන්. එකින් එක හදනවා. හරිද බැලුවා. හරිනම් මාර සතුටුයි හිතට. තව එකක් හැදුවා. වැරදිව බැලුවා. අර කුණු මල්ලට කුණු පුරවනවා වගේ වැරදිව දමනවා. ඉවරයි. ඒක විනාඩි 10කින් විතර හදලා ඉවරයි. දැන් තියෙන කල්පනා කරන්නද? නෑ. ආපහු ගත්ත පේපරේ. ආපහු හදාගෙන යනවා. සමහර විට දෙවෙනි පාර කුණු ටික ඇදගෙන යනකොට අහුනවා. පුතේ මේ සෑම දෙයක්ම කරන්නේ මතක තියාගන්න. එක ලකුණෙන් විභාගේ පාස් වෙන්නත් පුළුවන්. එක ලකුණෙන් විභාගේ ෆේල් වෙන්නත් පුළුවන්. මතක තියාගන්න ඔයා පාස් වුණොතින් ඔයා හරි වැරදි බලන මේ එක ලකුණ අරගෙන පුතේ අම්මයි තාත්තයි ජීවිත කාලෙම සතුටින් ඉඳී. ඒ දෙන්න ගෑස් වලින් සතුටු කඳුළු වැටේවි. හැබැයි මතක තියාගන්න අපේ අතින් මිස් වෙන අපේ අතින් මගහැරෙන එක ලකුණකින් විභාගේ ෆේල් වෙනවා. විභාගේ නෙමෙයි මං කියන්නේ හැමදේම. ජීවිතයම වෙන්න පුළුවන්.
අපිට ජීවිත කාලෙම අඬන්න ඉන්න. මම කතා කරන්නේ ශිෂ්‍යත්ව විභාග ගැන නෙමෙයි. ඒක කියන්නේ එක විභාගයක් විතරයි. මම කතා කරන්නේ ජීවිතේ හැම දෙයක් ගැන. අපිට මග ඇරෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා පුතේ ජීවිතේ නීට් කරගන්න ඕන නම්, පේපරේ නීට් කරගන්න ඕන නම් ආයෙ මාසරයක් බලන්න ඔයා ආපස්සට හැරිලා. ඔයාගේ අතින් අඩුපාඩු වෙලා ඇති. ඒක හදාගන්න. ඔයා තීරණය කරන්න. ජීවිත කාලෙම සතුටින් ඉන්නවද? ජීවිත කාලෙම අඬමින් ඉන්නවද? තීරණය කරන්න. ඒ නිසා දැම්ම ඉඳලා පුරුදු වෙන, දැම්ම ඉඳලා පුරුදුනොත් විතරයි මේ පුරුද්ද දිගටම යන්නේ. හරිනේ? පුරුද්දක් දිගටම යන්නේ පුරුදුනොත් විතරයි. නැත්නම් ඔයා මම විභාගෙදී මෙහෙම බලලා ලියනවා. එහෙම එපා. දැන් ලියන පේපර් එහෙම කරන්න. වැඩිම ලකුණු අරගෙන පෙන්නන්න. චූටි අඩුපාඩුවක්වත් තියන්න එපා. දැන් ඔයාගේ ලකුණු එන්න වැඩි වේවි මේ සියලු දේ ගත්තට පස්සේ. ඒ සතුටක් විඳිනවා මම. ඒ නිසා අර මං කිව්ව කතාව මතක තියාගන්න. කුණු බාස්කට් එකේ කුණු මල්ලේ කතාව මතක තියාගන්න. නීට් නෑ ඔයා ලියන පේපරේ. නීට් කරගන්න. හරිනේ? මෙන්න පුතේ අපි යනවා ඊළඟ ගානට. ඉක්මනට හදමු පස්වෙනි පිටුව. පස්වෙනි පිටුවේ මිනිස්සු 4 දෙනෙකු A නගරයේ සිට B නගරයට එකම වෙලාවක පිටත් වෙයි. වෙනුරගේ ගමන්නේගේ 4 දෙනා නම් පුතේ මෙන්න බලන්න කොච්චර ලේසිද ඇඳගත්ත රවුම් 4ක්. එක ළමෙක් වෙනුරලු. වෙනුරගේ වේගය සවිඳුට වඩා වැඩි නමුත් සවිඳුට වඩා වැඩි නමුත් එහෙනම් සවිඳුගේ 10යි කියලා අපි ගමු. එහෙනම් වෙනුරගේ වැඩිලුනේ. වෙනුරගේ 20 කියලා ගමු. සවිඳුට වඩා වෙනුරගේ වැඩි නමුත් ඔන්න බලන්න කියන දේ උපුල්ට වඩා අඩුය. උපුල්ට වඩා අඩුයි. එහෙනම් උපුල්ට වඩා අඩුව නම් උපුල් වැඩි වෙන්න එපා. එහෙනම් උපුල්ට 30 දාමු. ඊට පස්සේ කියනවා කවිඳු වෙනුරට වඩා ලකුණු ගත්තා. ඒ වගේම උපුල්ද පාස් කරගෙන ගියාලු පසු කරගෙන ආයිලු. එහෙනම් පුතේ කවිඳු කියන්නේ එසේ මෙසේ මනසෙක් නෙමෙයි. උපුලුත් පාස් කරගෙන ගියා නම් 30ට වඩා වැඩියි. 40යි. මෙන්න මම කිව්ව කතාව ආපහු බලන්න. සවිඳුට වඩා වෙනුර ලකුණු ලබා ගත්තා. උපුල්ට වඩා ලකුණු අඩුවෙන් ගත්තේ. හරි. කවිඳු වෙනුර පහු කරගෙන ගියා. උපුලුත් පහු කරගෙන ගියා. යා තමයි. ඔන්නෝ මගයන් ටිකක් දාගත්තම මේ ගාන කොච්චර ලේසිද බලන්න. මෙන්න පළවෙනි අහන ප්‍රශ්නේ. ආපු පිළිවෙල අහනවා. එහෙනම් පුතේ පළවෙනියට මම කවුද? කවිඳු අංක 2ට ආවේ. උපුල් अंक 3ට ආවේ වෙනුර अंक 4ට ආවේ සවිඳු හරිම ලේසි ඕනනම් මෙහෙම පිළිවෙලට ලියන්න ආපු පිළිවෙල කවිඳු උපුල් වෙනුර සවිඳු ඒක තමයි පළවෙනි එක අපි බලමු දෙවෙනි එකෙන් මොකක්ද අහන්නේ කියලා දෙවෙනි ප්‍රශ්නය සහල් කිලෝ එකට ඒක හදන්න මට මේ පැත්තටම යන්න වෙනවා මම මෙතන හදන්න තුන්වෙනි ප්‍රශ්නේ ලේසි නිසා මෙන්න බලන්න කියන එක සහල් කිලෝ එකක බර 53යි සහල් කිලෝ එකක බර 53යි සහල් කිලෝ එකක බර නෙමෙයි සහල් කිලෝ එකක මිල 53යි ඒ වගේම සීනි කිලෝ එකක බර මේ සීනි කිලෝ එකක මිල රුපියල් 105යි සීනි කිලෝ එකක අපිට කියනවා සීනි කිලෝ 15ක් සීනි කිලෝ 15ක් එහෙනම් 105 15 ඒ වගේම සහල් කිලෝ මගේ පුතේ සහල් කිලෝ ගන්නවාලු සහල් කිලෝ 23ක් 53 23ක් සංගාල දුර කරමු දුටු ගැමුණු රජුරෝ යුද්ධයට යනවා වගේ මතකයිනේ හොඳ කිඳලා පටන් ගමු එන්න come on පසරප්පා 25න් පා දෙකක් ඉදිරි පසර බිඳුවයි මෙන්න දෙක ගත්තා පසරක් එක 5යි ලේසි එක්වරක් 5 5යි එක්වරක් බිඳුවයි එක්වරක් එක 1යි 5යි 2යි 4යි මෙන්න 5යි මෙන්න 1යි 1575යි තුන්වරක් 3 9යි තුන්වරක් 5 15යි දෙවරක් 3 6යි දෙවරක් 5 10යි
9යි 6යි 5යි 11න් එකක් ඉතිරි 1යි 1යි 2යි 1219යි. එහෙනම් අපිට ඇවිල්ලා තියෙන්නේ 1219 1575යි. අපෙන් අහන්නේ අවශ්‍ය මුළු මුදල කොහොමද? එහෙනම් මේ දෙක එකතු කරන්න. 5යි 9යි 14න් 4 එකක් ඉතිරි 1යි 7යි 8යි 1යි 9යි 5යි 2යි 7යි රුපියල් 2794 පුතේ. ඔන්න උත්තරේ ලියසිම ලේසි. ඒක හරියයි අත උස්සන්න. බොහෝ දුරට සෙනසුරාදා සහරි. හරිනේ? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ හදන්නට. 2794යි තුන්වෙනි එකේ අහනවා. පේන එක ළමයි සිරගෙන සිටි මේක හදලා එපා වෙලා තියෙන එක කෙලවරක සිට ගණන් කර විට කුමාර සිටින්නේ 38යි. මේ ඉන්නේ කුමාරයා ඉන්නේ කීයටද 38. මේ පැත්තෙන් බැලුවාම ඉන්නේ කීයටද 23. හරි ලේසි අපි මේක එකතු කරනවා. 7යි 3යි 11න් එකක් ඉතිරි වෙනවා. 1යි 3යි 4ලු 4යි 2යි 6යිලු. උත්තරේ 61 ආව අය අත උස්සනවා. වැරදි. අපි ඉඳ කුමාර කියනවා මේ පැත්තෙන් ඇහුවා මත් අත උස්සනවා. මේ පැත්තෙන් ඇහුවා මත් අත උස්සනවා. තනි මම එකම කුමාර දෙන්න හිතනවා. මේ පැත්තට මත උස්සලා එක කුමාරේ අඩු කරා. එකෙන් එකක් 0.6යි. එහෙනම් හිතමු ළමයි ටික. ඉක්මනට හදාගන්න පුතේ විනාඩිය. 16කට කපා ක්‍රීඩාවලට සහභාගී වූ ළමුන් සඳහා බෙදා දෙන ලදී. කිලෝ එකක බර කේක් ගෙඩියක් අරගෙන කිලෝ එකක බර කේක් ගෙඩියක් අරගෙන 16කට බෙදා දෙන්න පුළුවන්ලු. හරි. අපිට කියනවා එවැනි කේක් ගෙඩි ගෙනාවලු 5ක්. එවැනි කේක් ගෙඩි 5ක් ගෙනාවලු. සියලු දෙනාට දෙන්න 5ක් ඕනලු. එහෙනම් අපි බලමු. කිලෝ 5ක් නේ. කේක් ගෙඩියක් කිලෝ ගන්න කිලෝ 5ක් නේ. එහෙනම් 5න් ගුණ කරන්න පුතේ. පස්සරක් අය 30න් බිඳුව 3ක් ඉදිරි මෙන්න මෙයාට පස්සරක් එක 5යි 3යි එන්නේ පුතේ 8යි. පිළිතුර නම් 80යි. ඒසි සුදු පුතේ අපි යනවා දෙවෙනි ගානට. දෙවෙනි ගාන. දයාල් ළඟ ඇති මුදලෙන් 3 ගුණයක්. දයාල් ළඟ ඇති මුදලෙන් 3 ගුණයක්. රුවන් ළඟ ඇත අපි මේව ඇති වෙනකන් හදලා තියෙනවා මේ. දයාල් ළඟ ඇති මුදල වගේ 3 ගුණයක් රුවන් ගාව. දයාල් ගාව කොටුවක් නම් රුවන් ගාව කොටු 3යි. ඒක 3 ගුණයන් අපි දන්නේ නැති දේවල් ඔය කොටු වලින් වල ගන්න මල්ගත් වලින් උනත් ලියාගන්න පුළුවන්. රුවන් ළඟ ඇති මුදල වගේ දෙගුණයක් අචලාගේ ළඟ අචලා මෙන්න වැඩිම කෙනා මේ වාගේ දෙගුණයක්. තුනේව දෙකක්. ඒ කියන්නේ 6ක්. අපිට කියනවා දයාල් ළඟ තිබුණේ 50යි. අනේ මේ මනස මේ 50 තියාගෙන මේ කොටුවක් දකින්න තැන දානවා 50 මේ. දකින්න තැන බලන තැන අස්සක් මුල්ලක් නෑර අපි 50 දමනවා. එහෙනම් දයාල්ගේ 50යි. 50 ඒවා තුනක් 150යි. 50යි 50යි 100යි 150යි 200යි 250යි 300යි. අපෙන් අහන තුන් දෙනාගේ ළඟ තියෙන මුදල මේක එකතු කරන්න. ලේසි. 150ට 50ක් එකතු කරාම 200යි. 200ට 300ක් එකතු කරාම 500යි. තුන් දෙනාගේ ළඟ තියෙන මුදල රුපියල් 500යි. ලේසි. අපි තුන්වෙනි එක හදන්න යනවා. අපෝ වෙසක් කාලයේදී මේ අපි ඇති වෙනකන් හදලා තියෙනවා. හැබැයි අද ගාන චුට්ටක් වෙනස්. පුතේ මං කිව්වය කාටවත් හොමාරු කරනකොට අපි તો මෙහෙම
යාළුවෝ දෙන්නෙක් නම් හිටියේ. හොඳට බලා ගන්න. යාළුවෝ දෙන්නෙක් නම් හිටියේ. අකෝ දෙන්නෙක් නම් හිටියේ. දෙකට වඩා එකක් අඩු ගානක් තමයි කාඩ් ගේන්නේ. එකයි. අන්න ඒ දෙන ගුණ කරනවා. එක් වරක් දෙක දෙකයි. ඇයි? කාඩ් දෙකයිනේ ගේන්න ඕනේ. මෙයා කාඩ් එකක් ගෙනල්ලා මෙයාට දෙනවා. මෙයා කාඩ් එක ගෙනල්ලා මෙයාට දෙනවා. මෙයා දෙකක් ගෙනල්ලා උයෝට කුණුසුම් සුබපැතුම් කියලා Tamanට තියා ගන්නවද? නෑ නෑ. එහෙම පිටු නෑ. අපි නම් තුන් දෙනෙක් හිටිය කියලා. තුන් දෙනෙක් හිටියොත් මේ එක්කෙනෙකුට ගේන වෙන කාඩ් කීයද? ඉන්නේ තුන් දෙනයි නම් එක්කෙනෙකුට ගේන වෙන කාඩ් කීයද? දෙකයි. ඉතින් යාළුවෝ දෙන්නට දෙකයි. අන්න තුනෙන් එකක් අඩු සංඛ්‍යාව දෙකයි. දෙවරක් 3 6යි. කාඩ්පත් 6යි. දැන් අපිට කියනවා පුතේ කාඩ්පත් 12ක් ගෙනාවලු. කාඩ්පත් 12ක් ගෙනාවලු. ඉන්න යාළුවෝ ගාන අහනවා. එහෙනම් ලේසිම වැඩක් තියෙන කරන්න. මේ 12 හැදෙන චක්‍ර කියන්න. 12 හැදෙනවා එක් වරක් 12 12යි. පැහැදිලි. දෙවරක් 6 12යි. තුන් වරක් 4 12යි. හරි. දැන් මම අහනවා 12 හැදෙන චක්‍ර ටිකනේ. මේකෙන් එක ළඟ තියෙන චක්‍ර දෙක මොකක්ද? එක ළඟ ඉලක්කම. එක ලොකු එකකින් පොඩි එක ඉලක්කම අඩු වෙච්ච. 1යි 12යි ගන්න බෑ. 2යි 6ක් නෑ. අන්න 3යි 4යි එක ළඟ. එහෙනම් මේ 3යි 4යි ගත්තට පස්සේ පුතේ දැන් ඔයා කියන්නේ 4 දෙනෙක් හිටියා. එක්කෙනෙක් 3 3 ගාන තමයි මෙන්න තියෙන 4 වරක් 3 12. එහෙනම් අපේ පිළිතුර මේ 4යි. සිතපු පුද්ගලයන් ගන්න කීයද? ළමුන් ගන්න ළමුන් 12යි. ළමුන් 12යි පිළිතුර. ඒක තේරුණා යාතු උසන්? එක වගේ සංඛ්‍යා දෙකක් ගුණ කරන්න. ඉන්නේ 20යි නම් එක්කෙනෙක් කියන්නේ 19 නිසා 20යි 19 ගුණ කරනවා. ඉන්නේ 6යි නම් එක්කෙනෙක් කියන්නේ 5 නිසා 6යි 5යි ගුණ කරනවා. ඒ නිසා 12 හැදෙන ළඟම චක්‍රේ 3යි 4යි 4යි 3ක් අඩු එකක් අඩු කරාම තමයි. sorry ළමුන් 12 නෙමෙයි ළමුන් 4යි. ළමුන් 4යි. ඉක්මනට හදා ගන්නවා. 7 වෙනි පිටුවේ පළවෙනි ගණන චූටි පුතේ 7 වෙනි පිටුවේ පළවෙනි ගණන ඒකේ තියෙනවා පන්තියක ළමුන් 40 දෙනෙක් ඉන්නවාලු 42යි එක්කෙනෙකුට 200ක් ඇතිලු බොන්න සිසිල් බීම 200ක් පිළිලි අනේ ලේසි කලබල වෙන්න එපා මේ බිංදු දෙක එහෙමම පිටිපස්සෙන් ලියා ගන්න දැන් 42 මේ දෙක විතරයි ඉතුරුනේ එයාගෙන් ගුණ කරන්න දෙවරක් දෙක 4යි දෙවරක් 4 8යි පට්ට ලේසි දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි ලීටර හා මිලිලීටර වලින් කියන්න ඕන ලියන්නේ ලීටර 8යි මිලිලීටර 400 8400 1000 8යි හරිම ලේසි ඊට පස්සේ දෙවෙනි ගාන අම්මෝ ගවුම් ගෙනල්ලා අම්මා මම මේක මගනවා ලේසිනේ ඩයල් 50යි ඩයල් වගේ තුන් ගුණයක් රුවන් 150යි ඒ වගේ 150 වගේ තුන් ගුණ දෙගුණයක් 300යි ඔක්කොම එකතු කරාම 500යි අංක දෙක අම්මා රෙදි ගෙනල්ලා බලන්නකො අම්ම ගත්ත රෙදි නංගීට 2.50යි मीटर 2යි सेंटीमीटर 50යි අම්මාට සාරියක් සඳහා 5යි 75යි ඒ වගේම 60ක් බහන්න 75යි ඒ වගේම මමත් ඇඬුව නිසා මට කලිසමක් අරන් දුන්නා. මට කලිසමක් නැතුව තමයි හිටියේ. 1.25යි. මීටර 1.25යි. ඒ වගේම කමිසෙකුත් ගන්න ඕන උනා. 4.50යි. මේ ඔක්කොම කොච්චරද කියලා අහනවා. මේ ඔක්කොම ටික කොච්චරද කියලා අහනවා. හරිද? ඔක්කොම ටික කොච්චරද කියලා බලන්න. ඔක්කොම ටික එකතු කරන්න. सेंटीमीटर
බිංදුවයි පහයි 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 15යි එකක් ඉදිරි 1යි 5යි 6යි 7යි 13යි 7යි 20යි 2යි 22යි 5යි 27න් 7 දෙකක් ඉදිරි 2යි 2යි 4යි 5යි 9යි 1යි 10යි 4යි 14යි මීටර 19 මීටර 14යි සෙන්ටිමීටර 75යි අපෙන් අහන්නේ මීටර වලින් ලියන්න අනේ මේ මීටර වලින් ලියන්න ලේසිම ක්‍රමයක් කියන්නද මේ මීටර කියන එක පිටිපස්සට දානවා ඒ 14යි 75 කොහොම ලියන්න මේ මීටරේ පිටිපස්සට ලියන්න මීටරනේ දෙකක් පෙන්න තිතක් තියුවා මෙන්න මේ මීටරේ තිබ්බකට තිත තියන්න ඔච්චරයි ඊට පස්සේ අපෙන් අහනවා තුන්වෙනි ප්‍රශ්නය එක්තරා එක මම මෙතනින් හදන්න තුන්වෙනි ප්‍රශ්නය එක්තරා මෝටර රථයක් පැයට කිලෝමීටර වේගය පැයට යනවලු කිලෝමීටර 80ක වේගය පැය එකකට කිලෝමීටර 80ක වේගයෙන් යනවා පැයට කිලෝමීටර 80ක වේගයෙන් යනවා ඉතින් අපෙන් අහනවා පැය 3යි මිනිත්තු 15කදී අපි ඉස්සෙල්ලා බලමු පැය 3කදී එහෙනම් 80 ඒවා 3 පැයට 3 කරා 3 වරක් බිංදුව බිංදුවයි 3 වරකට 24 එහෙනම් පැය 3කදී යනවා 240ක් කිලෝමීටර මරුනේ දැන් මට ආසයි මිනිත්තු 15කදී බලන්න පැයට 80යිනේ පුතේ ඔන්න බලන්නද මේ පැය රවුම මේ පැය රවුම මේ 80 රවුම කිලෝමීටර රවුම පැය මිනිත්තු 15 කරන්න කීයට කපන්න ඕනද බෙදන්න ඕනද පුළුවන් නම් කියන්න අපේ දක්ෂ ළමයි ටික කීයට බෙදන්න ඕනද පැය දෙකට කැපුවම මිනිත්තු 30යි එන්නේ මිනිත්තු 15ක් ගන්න නම් 30ත් ආපහු දෙකට කපන්න ඕන අන්න හරි කෑලි 4කට බෙදන්න සුපිරි එහෙනම් මේකත් 4කට බෙදන්න 4කට බෙදුවම මිනිත්තු 15ක් යන එක කෑල්ලක් 84කට බෙදුවම කිව්ද 20යි 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 40යි 20යි 60යි 20යි 80 එහෙනම් මිනිත්තු 15කට 20ක් යනවා 84කට බෙදලා කෑල්ලක් එහෙනම් උත්තරේ කියන්න කිලෝමීටර 0.4යි 2යි 6යි උත්තරේ කිලෝමීටර ඒකත් තේරුණු දරුවෝ උස්සමු සේවවා සුබේ මකනවා හරි පළවෙනි එක තියෙනවා ඉදමක පාර පැත්තේ දිග පාර පැත්තේ දිග සමහර කටට මේක පාර දෙපැත්තේ වගේ පාර පැත්තේ දිග මීටර 30යි ඕකේ 3න් 3ට ප්‍රශ්නේ බලනවා මීටර 3න් 3ට හිටවනවාලු කණු මේ පරතරයක් නේ 3 30 බෙදන්න 3 30 බෙදුවම 3න් පුතේ 3ට 3 වා 1යි එක්වරක් 3 3යි 3 3 බිංදුවයි මෙන්න ගත්ත බිංදුව බිංදුවට 3 බිංදුවයි 3 වරක් බිංදුව බිංදුවයි බිංදුවයි ආවේ පරතර 10යි අහන්නේ කණු කීයද එහෙනම් 10ට එකක් එකතු කරා අනුගාන එකක් වැඩි කණු 11 ලේසි අනුගාන 11යි ලේසිද නැද්ද ලේසි පරතරයට වඩා කණු එකක් වැඩි නියමයි දෙවෙනි ගාන මම මේක හදනවා 14යි 75 එක හරි අඹ ගෙඩි 630ක් තිබුණේ ඔන්න ඒකෙන් දිලිසි අඹ ගෙඩි 630ක් තිබුණා ආසාවේ මේ කන්න බලාගෙන ඉන්නකොට අයියෝ විදි අතරක් අරක් වෙලා විදි කරා විදි අතරක් ඒකෙන් ගියමු 10න් 4ක් 6යි දෙකෙන් දෙකක් බිංදුවයි 6යි දැන් මේක සමාන පෙට්ටි 6කට දැම්මලුනේ හරි 6කට එනම් 600 6 බෙදන්නකො මම මෙතනින් බෙදන්නම් 600 6 6යි මේකයි පරක් 6යි 6යි බිංදුවයි බිංදුව ගත්තා බිංදුවට 6 බිංදුවයි 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 ඇදල ගත්තා 6 6ට 6 1යි එක්වරක් 6 6යි 6න් 6ක් බිංදුවයි එක පෙට්ටියකට එන්නේ 101යි සන්තෝෂයි සතුටුයි නියමයි 101යි
ඊළඟ එක තුන්වෙනි එක මේ මම කරනවා මේක. තුන්වෙනි එක ඔක්කොටම වඩා ලේසි. ඔන්න බලන්න බොරුද කියන්නේ කියලා. පිරිමි අය පන්ති තුනක සිටින ශිෂ්‍ය සංඛ්‍යා 36 37 38 වේ. 36 ඉන්නවා 37 ඉන්නවා 38 ඉන්නවා ළමයි. ඔන්න බලන්න වෙන දේ. හොඳට බලාගන්න මේකෙන් පස්සේ ඕනම දෙයක් හදන්න පුළුවන් වෙන්නේ. ගැහැණු ළමයි සංඛ්‍යාව පිරිමි ළමයි සංඛ්‍යාවෙන් දෙගුණයයි. ගැහැණු ළමුන් සංඛ්‍යාව පිරිමි ළමුන් සංඛ්‍යාවගේ දෙගුණයයි. පිරිමි කොටුවක් නම් ගැහැණු කොටු දෙකයි. මතකද පුතේ මුළු ප්‍රමාණය හොයනකොට අපි මොකද කරේ? මෙතනට ආපු අගය අපි හිතමු 6යි කියලා මුළු ප්‍රමාණය. 6 බෙදුව නේද 3ට? නේද? 6 3ට බෙදලා මේ කොටු වලට දැම්ම නේද? ඔව්. ඒක බෙදන්න පුළුවන් නිසා නේද ලස්සනට බෙදන්න පුළුවන් උනේ. එහෙනම් ඔයා බලන්න. 36ද බෙදන්න පුළුවන් 37ද 3ෙන් බෙදන්න පුළුවන් 38ද කියලා. 37ක් බෑ 38ක් බෑ 36යි පුළුවන්. ඔය බලන්න 36 3ට බෙදුවම දනවා 12යි. මේ 12යි 12යි. එහෙනම් ගෑනු අය 24යි ඉඳලා තියෙන්නේ පිරිමි අය 12. ඒ නිසා පුතේ ඉන්න පුළුවන් ප්‍රමාණය යන්නේ. ඔයා හිතන්නකො 3 ගුණයක් හිටියේ කියලා ගෑනු අය. එහෙනම් මෙතන කොටු 3යි. එහෙනම් 1යි 2යි 3යි 4යි. 4ෙන් බෙදෙන එකකුයි පන්තියේ ඉන්න ළමයි ගන්නට එන්න ඕනේ. ඒ නිසා මතක තියාගන්න ওই වගේ ගානක් ආවම හදන ලේසිම ක්‍රමය ඒක. එහෙනම් පුතේ 8 වෙනි ගානත් ඒ විදියට ලේසියෙන්ම හැදුවා. දැන් අපිට තියෙන්නේ 9 වෙනි ගාන. මේකට විනාඩියක් දෙන්නම් මගේ පැටව. රත්තරන් පැටව ටක් ගාලා හදා ගන්න. අපි ඊට පස්සේ 9 වෙනි ගානට දුවනවා. 9 වෙනි ගාන තමයි පේපරේ තියෙන ලේසිම ගණන් 3. හරි. සුපිරි. පුතේ ඔන්න 9 වෙනි එක හොඳටම බලා ගන්න. 9 වෙනි එක හදන්න පුළුවන් ලේසි ක්‍රමයකුත් මම අද කියලා දෙනවා. සාමාන්‍ය විදිහට හදනවා. මේ කණු 11යි ඒක ඕනම කෙනෙකුට පුළුවන්. අපි එදා ඉඳලම හදපු ගණන්. මේකත් පුළුවන් 6න් බෙදලා 101යි කියලා දාගන්න අනු කරලා. මේකත් පුළුවන් මේක හදන්න දෙයක් නැහැ. 3ෙන් බෙදනවද කියලා බලනවා. උත්තරේ හැදුවා. ලේසි. මගේ පැටියෝ අපි යමු 9 වෙනි එකට. බලන්න 9 වෙනි එකේ කියනවා මෙහෙම. පඩි 10ක් ඇති. පාඩම 1 2 3 4 5 6 7 8 9 10. 1 2 3 4 5 6 7 8 9 10. අපිට කියනවා A පළවෙනි පඩියේ ඉන්නවලු. B ඉන්නවලු 10 වෙනි පඩියේ. A එක පඩියක් ඉහළට නගින විට B පඩි දෙකක් පහළට බහිනවාලු. E එකක් ආවා B දෙකක් ආවා. E එකක් ආවා B දෙකක් ආවා. E එකක් ආවා A එකක් ආවා B දෙකක්. අන්න දෙන්නම හමු වුණා. දෙන්නම එකපාරට පාතක් කීවෙනි පඩියද? 4 වෙනි පඩිය. 4 වෙනි පඩිය. එහෙම ලේසි. ඔයාට ඕන නම් මේකේ පඩි ගන්න වැඩියෙන් ආවොතින් හදාගන්න ක්‍රමයක් මෙන්න බලන්න ලේසිම ක්‍රමයක් තව එකක්. අවසාන පඩිය 10. ආරම්භක පඩිය 1. ඔයා 10න් එකක් අඩු කරන්න. කොච්චර පඩි යන්න ඕනද කියලා බලන්න. හරිනේ ඉන්න පඩි දෙක අඩු කරා. අපි අවසානයේ එකක් එකතු කරනවා. මොකද ඉන්න පඩි එකතු කරනවා. අර ඉස්සලා අර ගෙම්බා නැගපු සිද්ධිය වගේ. 10න් එකක් අඩු කරාම 9යි. හරිනේ 9යි. දැන් ඔයා බලන්න මෙයා කීයක් මම මෙතන උත්තර ලියන්න 9යි. දැන් බලන්න ඕනේ එකම දේ තමයි. A කීයක් යනවද? 1යි. B කීයක් යනවද? 2යි. 1යි 2යි එකතු කරන්න. 1යි 2යි එකතු කරාම 3යි. අන්න දැන් ඔයා මේ 9 කීය පාරද? 3 3 යන්න ඕනේ නම් 9 මේ 3ෙන් බෙදන්න. 9 3ෙන් බෙදන්න. එතකොට කීයක් එනවද? 3යි. එන්නේ 3යි. දැන් අර දෙන්නම එකට ඉන්න පඩියත් එක්ක අපි අඩු කරා වගේ මුලින්ම ඒක එකතු කරන්න. අන්න එතකොට එනවා 4. දැන් ඔයාලා මෙතන පඩි 20ක් තිබුණා 20 ඒ විදිය තමයි හදන්න දෙවෙනි පඩිය අඩු කරා එහෙමයි. හරිනේ ඒක හදා ගන්නත් පුළුවන්. නැත්නම් මෙහෙම ඇදලා හදන්නත් පුළුවන්. එකක් පැන්න, දෙකක් පැන්න, එකක් පැන්න, දෙකක් පැන්න, එකක් පැන්න, දෙකක් පැන්න. 4 වෙනි පඩියට ආවා.
පුතේ ඊළඟ ගණන් දෙකම මාරම ලේසි. අංක 1 මෙන්න අංක 2 මිතුරෝ 10 දෙනෙක් එකිනෙක අතර පැන්සල් බැගින් හුවමාරු කරගත්ත සෑම මිතුරකෝ අනෙක් මිතුරාට පැන්සල බැගින් දුන්නා. 10 දෙනෙක් 10ක් ඉන්නවනම් එක්කෙනෙක් ගේන්න වෙන්නේ 9යි. එක්කෙනෙක් පැන්සල් 9යි ගේන්න වෙන්නේ. එහෙනම් 9 වරක් 10යි. පැන්සල් හුවමාරු වෙච්ච ගණන් මොකක්ද? ඒක හරියයි අද උසක්. ලේසි. ඒවනම් උඩ පැන අපේ දරුවෝ හදනවා. ඊළඟ එක තුන්වෙනි එක ඔක්කොටම වඩා ලේසි තුන්වෙනි එක. අපිට කියනවා බිංදුවේ සිට 9 තෙක් ගන්න වමුල තද දක්වා ගන්නේ අද අතර කිව්වොතින් හෙට ගන්නෙම නෑ මුලද තෙක් ගන්න වමුල තද දක්වා ගන්නේ අද අතර කිව්වොතින් හෙට ගන්නෙම නෑ මුල අග. එහෙනම් පොත්තේ කියන්නේ දෙකෙන් හරියටම බෙදෙන්නේ නැති එකක් ඉතුරු වෙන සංඛ්‍යා එකතු කරමු. 1 3 5 7 9ක් ගන්නවත් එක් කිව්ව නිසා එකතු කරමු. 9යි 7යි 16යි 16යි 5යි 21යි 21යි 3යි 24යි 24යි 1යි 25යි ඔය 25 අපෙන් හරගන්න. පහින් බෙදන්න. 25 පහින් බෙදුවම 5යි නේද කියන්නේ. පහින් බෙදුව විට ලැබෙන පිළිතුර 5යි. මං කියවනේ ලේසිම ලේසි. ඔකටක් ගලලා දාන විනාඩි භාගයයි ඔකට දෙන්නේ. ඊට පස්සේ අපි යනවා 10 වෙනි පිටුවට. මේක ඉක්මනටම ලියාගත්තා ලේසි නේද පුතේ? ලේසි. අවසානම ගානට යනවා සඳුන්ගේ නිවසේ ඇති ඔරලෝසුවේ වේලාව નિયમિત වේලාවට වඩා මිනිත්තු 10ක් අඩු යන්නේ. පව් සඳුන්ගේ ඔරලෝසුව මිනිත්තු 10ක් අඩුවෙන් යන්නේ. මම මේකම ගන්නම් මේක ලේසිනේ. පැන ගෙම්බෙක් වගේ ඉන්න තියෙන්නේ. ලේසි. මම ඒක හදන්නම්. සඳුන්ගේ නිවසේ ඇති ඔරලෝසුවේ වේලාව નિયમિત වේලාවට වඩා මිනිත්තු 10ක් අඩුය. පෙරවරු 6:30ට නිවසින් 6:30ට නිවසින් පිටත් වුණා නම් මෙයාගේ ඔරලෝසුව බලලා ඇත්තම ඔරලෝසුවේ වේලාව මට කියන්න. 6:30ද? නෑ 10ක් එකතු කරන්න ඕනේ. එයාගේක පරක් වෙලා යන්නේ. 6:40ට නිවසින් පිටත් වෙලා තියෙන්නේ. එතකොට පාසලට යන විට වෙලාව කීයද? 7:20යි. 7:20යි. එහෙනම් මොකද කරන්න ඕනේ? පසු වෙලාවෙන් පෙර වෙලාව අඩු කරන්න. හරි. 20න් 40ක් අඩු කරගන්න බැරුව පිස්සාඬාංග පැත්තකට වෙලා ඉන්නකොට ඒ දුක දකින්න මේ පැය අයිය කියනවා මේ ඔයා තියාගන්න මගෙන් පැයක් කියලා මිනිත්තු ගත්තට පැයක් වෙනකොට 60යි අම්මෝ දෙන්න සතුට බිංදුවයි 6යි 2යි 8යි 80ක් තියෙනවා. කතා කරන්නේ ඉන්නේ තක්ක කතා කරනවා. කාටද? 40ට අඩු කරන්න. වව් බිංදුවයි 8න් 4යි 40යි. හයි බිංදුවයි මුකුත් නෑ පැය නෑ මුකුත්. උත්තරේ මිනිත්තු 40. සුපි. උත්තරේ මිනිත්තු 40යි. ඊට පස්සේ ලේසිම ගණන අවසානදී දාලා තියෙනවා. අපිට ගිය සතියේ ගණන් දෙකක් ඉතුරු වුණා. කැමති අයට ඒ ගණන් දෙක සම්පූර්ණ කරගෙන ඉන්න පුළුවන්. මම විනාඩි 5කින් කියලා දෙනවා. විනාඩි 5කින් කියලා දෙනවා ඒ ගණන් දෙක. විනාඩි 10කින් පුතේ දින 31ක් සහිත මාසයක අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා මම ඔයාලට ඇත්තේ වැඩකම් කියලා දීලා තියෙනවා. අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සති 5 බැගින් තියනවා නම් දවස් 5 බැගින් තියනවා නම් කතා දෙකක් නෑ. අඟහරුවාදා පළවෙනිදා බදාදා දෙවෙනිදා බ්‍රහස්පතින්දා. ඇයි පළවෙනිද දෙවෙනිද තුන්වෙනිදායි 31ක් තියෙන මාසයක දවස් 5 තියෙන්නේ. එහෙනම් අපි බලමු. අපෙන් අහන්නේ 24 කවද්ද කියලා. 7 යන්නේ 1ට 7ක් එකතු කරාම 8යි. 8ට 7ක් එකතු කරාම 15යි. 15ට 7ක් එකතු කරාම 22යි. අන්න 22 ආවනේ. දැන් යා. 23
24 වෙනකම් කවදාවත් නෙමෙයි. ඒකත් හරිය යට උස්සන්න. සුදි. හරි. එහෙනම් අද දවසේ ගණන් ටික ඔක්කොම හැදුවා. එහෙනම් අපි මෙතනින් සමුගන්නවා. සමුවරන් යා යුතුයි. මෙන්න සමුගන්නවා. එහෙනම් මා ඉතින් යනවා. මට යන්න අවසරයි. වෙලාව 9:05 වෙලා. ලබන සතියේ සෝරි හෙට අපි හමු වෙනවා හරියටම. හවස 5:30ට ටියුට් අංක 39ත් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබේ නිවසින් සමුගන්නවා. හැමෝටම ගොඩක් ආදරේ. සුබ රාත්‍රියක් වේවා. නපුරු සිහිනම පෙනේවා. නෑ නපුරු සිහින මේ සුබ සිහින පෙනේවා. එහෙනම් අපි හෙට හවස 5:30ට හමු වීමේ බලාපොරොත්තු වෙනවා වගේ. දවස සුබ වේවා. ඔබට ජයම වේවා. ඔක්කොටම ආදරේ. බුදු සරණයි දෙවි පිටයි. ආයුබෝවන්.